හරි සුබ උදෑසනක් කට්ටියටම අපි එදා කතා කරා ඉනෝගනික් ප්‍රශ්න දෙකක් මම ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ මම කිව්වා සාමාන්‍ය ඉනෝගනික් ගානකින් කොහොමද අපි පොයින්ට්ස් අඳුර ගන්න ඕනේ කියලා. දෙවෙනි ප්‍රශ්නේත් අපි කතා කරා මේ සමහර පොයින්ට්ස් ඉනෝගනික් ගානකදී අඳුරගන්නේ කොහොමද කියලා. ඒ විදිහටම මේකේ විශේෂත්වය තමයි අපි සාමාන්‍ය ඉනෝගනික් ගානකදී ඕනම වෙලාවක හැමතිස්සෙම අපිට පොයින්ට් එකක් දෙනවා. මෙතන ඉන්න මූලද්‍රව්‍ය කවුද කිඳ බන්ද කියලා අඳුර ගන්න. අපි හැමතිස්සෙම කරන්න ඕන අන්නේ පොයින්ට් එක හොයාගෙන යන්න ඕන. සමහරවිට මේ ගොඩක් වෙලාවට මේ පොයින්ට් එක තියෙන්නේ ගාන පටන් ගත්ත ගමන්ම නෙමෙයි. ගාන ටිකක් අවසානට වගේ යද්දී තමයි මේ පොයින්ට් එක අපිට හම්බෙන්නේ. ඉතින් ඒ හින්දා අපි හැමතිස්සෙම ගානක් දෙද්දි මුලින්ම ඒක මුලින්දම එක සැරයක් දෙසරයක් පුළුවන් නම් තව සැරයක් හරි කියවලා ගාන මුලින්ම ඔළුවට දාගන්න ඕන. පස්සේ තමයි අපි ගාන හදාගන්න යන්න ඕන. කොහොමත් අපිට විභාගෙදී ඉනෝගනික් ගානක අපි ගත්තොත් රචනා ප්‍රශ්නයකදී වගේ අනිවාර්යෙන්ම පැය භාගයක් හම්බ වෙනවනේ. දැන් ඒතකොට පැය භාගෙදී ගොඩක්ම අපි කරන්න ඕන විනාඩි 5ක් අරගෙන සම්පූර්ණයෙන්ම ගාන කියවන්න. ඊට පස්සේ තමයි අපි ගාන හදාගන්න යන්න try කරන්න ඕන. මොකද අපිට එකපාරට පටන් ගත්ත ගාම මේ ගාන හදන්න බෑනේ. අනිත් එක ඉනෝගනික් ඒ වගේම ඕගනික් ගණන් වල විශේෂත්වයක් තමයි මේ ගාන අපි පටන් ගත්ත ගමම තීරුම් ගත්තොත් අපිට පැය භාගයකට කලින් වගේ ගාන ඉවර කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට සාමාන්‍ය ඉනෝගනික් ගානකට පැය භාගයක් යන එක අපිට විනාඩි 20ක් 25ක් ඇතුළත ඉවර කරගන්න පුළුවන් වුණොත් අපිට ඊට පස්සේ ඔය ෆිසිකල් ගණන් වලට යද්දි එහෙම ගණන් හදන්න තියෙන ගණන් වලට යද්දි එහෙම ඒ කාලය ඉතුරු කරගන්න පුළුවන්. හරි? right. එතකොට දැන් මම අද කතා කරන්න යන්නේ fast waves ගණන් ටික. දැන් මම අද ඉඳන් කතා කරන්න යන්නේ මම එතකොට මේ අද කතා කරනවා 2015 පාර්ට් A එක. එතකොට මේකත් එච්චර ලොකු අමාරු ගානක් නෙමෙයි. හැබැයි තේරුම් ගන්න ඕන පොයින්ට්ස් වගේක් තියෙනවා. අපි දැන් ඒ ටික කතා කරමු. මුලින්ම මම ගාන කියවන්නම්. ගාන කියවලා ගාන පොඩ්ඩක් අඳින්නම්. පළවෙනිට අපිට කියනවා M නම් ලෝහය ආවර්තතාවගේ S ගුණයට අයත් වේලු. හරි? වැඩිපුර ඔක්සිජන් වායුව ඇති විට ඒ කහ පැහැති දැල්ලක් සහිතව දහනය වී M1 ගණයක් ලබා දෙනවා. හරිද? දැන් මෙතනදී කියන්නේ මොකද්ද? වැඩිපුර ඔක්සිජන්. ඒකත් ඔළුවේ තියාගන්න. හරි? ඊට පස්සේ කියනවා M1 සිසිල් ජලය සමග පිරියම් කළ විට M2 පැහැදිලි බාෂ්පික ද්‍රාවණයක් හා M3 සහසංයුජ සංයෝගයක් ලබා දෙනවා. නේද? ඊට පස්සේ කියනවා M3 ආම්ලීකృత Ag2O සමග ප්‍රතික්‍රියා කර අවර්ණ ත්‍රිපරමාණුක M4 වායුව ලබා දෙනවා. තාම අපිට හරියට ගානට පොයින්ට් එකක් අඳුර ගන්න බැරි වුණා. දැන් දෙක තුනක් තිබ්බා. අපි බලමු ඉස්සරහට. ඊට පස්සේ කියනවා වැඩිපුර M2 T ලෝහය සමග ප්‍රතික්‍රියා කර අවර්ණ ද්විපරමාණුක M5 වායුව සහ ජලීය ද්‍රව්‍ය M6 සංයෝගය ලබා දෙනවා. හරිද? M6 ජලීය ද්‍රාවණයකට තනුක HCl බිඳුව බැගින් එකතු කළ විට වැඩිපුර අම්ලයේ ද්‍රාවණය වන M7 සුදු ජෙලටිනීමය අවක්ෂේපය ලබා දෙනවා. දැන් විශේෂත්වය තමයි ළමයි අපි සිලබස් එක ඉගෙන ගන්නවා සුදු ජෙලටිනීමේ අවක්ෂේපයක් තියෙනවා නම් තියෙන්නේ එක්කෙනෙක්ට විතරයි. ඒ තමයි ඇලුමිනියම් දිහයිඩ්‍රොක්සයිඩ්. ඇලුමිනියම් දිහයිඩ්‍රොක්සයිඩ් එක ඇරෙන්න වෙන කිසිම එක්කෙනෙක් නැහැ. සුදු ජෙලටිනීමේ අවක්ෂේපය කියන්නේ ජෙල් එක වගේ අවක්ෂේපෙන එක්කෙනෙක් නැහැ. ඒ හින්දා මෙතනදී අපිට දැන් මම කිව්වේ පොයින්ට්ස් වගේ මෙතනදී අපිට එන පොයින්ට් එක තමයි මෙන්න මේක. හරිද? ඒ කියන්නේ සුදු ජෙලටිනීමේ අවක්ෂේපයක් කියන්නේ අපි දන්නවා. ඒ අවක්ෂේපය වෙල ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. නේද? ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතනදී අවක්ෂේප වෙනවා නම් එක්ක පිටින් නැත්නම් කලින් ඇලුමිනියම් මෙතනට දාලා තියෙනවා. නේද? හරි. දැන් මම එහෙනම් ආයෙ ගාන මුලින්ද ලියාගෙන යන්නම් මෙන්න මෙහෙම. කියාගෙන යන්නම් මෙන්න මේ දැන් අත්‍යවශ්‍ය පොයින්ට්ස් ටික. M නම් ලෝහය ආවර්තිතාවගේ S ගුණයට අයත් වෙනවා. දැන් S ගුණයට අයත් වෙනවා කියද්දී පළවෙනි කාණ්ඩේ හෝ දෙවෙනි කාණ්ඩේ එක්කෙනෙක් තමයි අනිවාර්යෙන් මෙතන ඉන්නවා කියන්නේ. නේද? ඒකනේ මේ M ලෝහය කියලා තියලා තියෙන්නේ. ඒ කියන්නේ ආන්තරික එක්කෙනෙක් නෙමෙයි. මෙයා කියනවා වැඩිපුර ඔක්සිජන් නැති විට. වැඩිපුර ඔක්සිජන් නැති විට ඒ කහ පැහැති දැල්ලක් සහිතව දහනය වෙනවා. මම දැන් මතක් කරන්නම් S ගුණය වැඩිපුර ඔක්සිජන් සමග මොනවාද හදන්නේ කියලා. ළමයි අපි ගත්තොත් S ගුණයේ සෝඩියම් ඊට පස්සේ අපි ගත්තොත් පොටෑසියම්. හරිද? දැන් සෝඩියම් පොටෑසියම් ගත්තට පස්සේ මම තව යට ලියන්න රුබීඩියම් සීසියම්. හරිද? මෙතන ලිතියමුත් ලියන්න. දැන් මේ කට්ටිය ගත්තට පස්සේ මෙයාලගේ විශේෂත්වය තමයි
මෙතනින් එක්කෙනෙක් ඉන්නවා වැඩිපුර ඔක්සිජන් සමග හදන්නේ පෙරොක්සයිඩයක්. ඒ කියන්නේ සුපරොක්සයිඩයක් නෙමෙයි. දැන් මෙයාලා හදන්නේ සුපරොක්සයිඩ්. ඒ කියන්නේ මෙයා වැඩිපුර ඔක්සිජන් හමු වෙද්දී හදන්නේ මොකද්ද? වැඩිපුර Na2O2. මේ මොකද්ද මේ පෙරොක්සයිඩ්. එතකොට මෙයා හදන්නේ මොනවද? මෙයා හදන්නේ ඔක්කොම සුපරොක්සයිඩ්. හරිද? සුපරොක්සයිඩ් තමයි මෙයාලා හදන්නේ RbO2 CSO2 නේද? එතකොට ලිතියම් සාමාන්‍ය වැඩිපුර ඔක්සිජන් හමු වෙද්දී විශේෂයක් වෙන්නේ එයා සාමාන්‍ය ඔක්සයිඩෙම හදලා තමයි නවතින්නේ. එයා සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සුපරොක්සයිඩ් හදන්නේ නැහැ. පෙරොක්සයිඩ් කොහොමවත් හදන්නේ යන්නේ නැහැ. පෙරොක්සයිඩ් හදන එකම එක්කෙනයි හොඳට මතක තියාගන්න. ඒ තමයි සෝඩියම්ගේ පෙරොක්සයිඩ් එක. එයා විතරයි වැඩිපුර ඔක්සිජන් හමු වෙද්දී පෙරොක්සයිඩ් හදන්නේ. එයා කිසිම වෙලාවක සුපරොක්සයිඩයක් හදන්නෙත් නැහැ. ඒ වගේම මෙයාලා කිසිම වෙලාවක පෙරොක්සයිඩයක් හදන්නේ නැහැ. හරි. දැන් ඒතකොට මේ කට්ටිය තමයි නම් මේ M1 ගණයක් ලබා දෙයි කියද්දි අපිට තාම අයිඩියා එකක් ගන්න බෑ කවුද මේ මෙතෙන්ට එන්නේ කියලා. ඊට පස්සේ අපිට කියනවා මේ M1 ගණය නැත්තම් මේ ඒ කියන්නේ මේ කට්ටියකින් සිසිල් ජලය සමග පිරියම් කළ විට M2 පැහැදිලි බාෂ්මික ද්‍රාවණයක් සහ M3 සහසංයුජ සංයෝගයක් ලබා දෙයි. ඔන්න බලන්න තමයි දැන් අපි කොහොමද ඔක අතනදී කවුද හරියටම කියලා අඳුරගන්නේ කියලා. මෙතනදී කියනවානේ මේ සහසංයුජ සංයෝගයක් ලබා දෙනවා වගේ ඒක බාෂ්මික ද්‍රාවණයක් ලබා දෙනවා කියලා. හරි මම එහෙම කියන්නේ. සෝඩියම්ගේ පෙරොක්සයිඩ් එක කියන්නේ Na2O2 අපි එයාට ජලය දැම්මොත් හැදෙන්නේ මේ මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයයි කියන්නේ බාෂ්මික ජලීය ද්‍රාවණයයි H2O2. හරිද? අපි දැන් සුපරොක්සයිඩ් එකට දැම්මොත් හැදෙන්නේ මොකද්ද? එතකොට හැදෙන්නේ ඒ KOH ඒ කියන්නේ අපි ගත්තොත් KO2 KOH උත් හැදෙනවා H2O2 උත් හැදෙනවා සමහරවිට ගොඩක් වෙලාවට O2 උත් හැදෙනවා. එතකොට දැන් O2 උත් හැදෙනවානේ සුපරොක්සයිඩ් එකට දැම්මම දැන් මෙතන පෙරොක්සයිඩයක් ගැන අපි කතා කරන්නේ. හරි පෙරොක්සයිඩයක් ගැන කතා කරද්දී O2 හැදීමක් වෙන්නේ නැහැ. නේද? එහෙනම් අපි පොඩි ඉංග්‍රීසියෙන් මොකද දැන් මෙතනදී කියන්නේ නැහැ අපිට තව අවර්ණ දී පරමාණු වායුවක් ලබා දෙනවා කියලා. ඒ හින්දා අපි නිකන් මෙතනදී ගොඩක් අයිඩියා ගන්න පුළුවන් සෝඩියම්ගේ පෙරොක්සයිඩ් එක දන්නේ මේ M1 ගණය කියන්නේ කියලා. නේද? හරි. අපි දැන් තව ඉස්සරහට යනකොට ඊට පස්සේ මෙතනදී කියනවා M3 ආම්ලීකృత ඒ කියන්නේ දැන් අපි කොහොමද සහසංයුජ සංයෝගයක් ලබා දෙයි කියලා දැන් මෙතන කියනවනේ M3 සහසංයුජ සංයෝගයක් ලබා දෙයි කියලා. සහසංයුජ සංයෝගයක් ලබා දෙද්දී කවුරු වුණත් අනිවාර්යයෙන්ම මොකක් හැදෙනවද මෙතන? සුපරොක්සයිඩ් එකක් වුණත් පෙරොක්සයිඩ් එකක් වුණත් H2O2 හැදෙනවනේ. ඒතකොට මේ සහසංයුජ සංයෝගය කියලා මේ ගාණය හඳුන්වන්නේ H2O2 තමයි. නේද? H2O2 තමයි. right. එහෙනම් අපි M3 දැන් හොඳටම හඳුනගත්තා. ඔන්න මම එහෙනම් මෙහෙම ලියන්න. M හරි වැඩිපුර ඔක්සිජන් සමග දෙනවා M1 හරිද සිසිල් ජලය සමග මම MOH කියලා දැම්මේ හරියටම මේක ෂුවර් කරගන්න. ඒ කියන්නේ සෝඩියම්ද පොටෑසියම්ද හරවම කියලා හරියට ෂුවර් කරගන්න. ඒත් මම අතනදී කිව්වා ඔක්සිජන් උත් හැදෙනවනේ සුපරොක්සයිඩ් එකට දැම්මම. එහෙනම් මෙතනදී ගොඩක් වෙලා ළමයි සෝඩියම් තමයි ඉන්නේ. ඒත් අපි තව ටිකක් ඉස්සරහට යන්න. දැන් මෙතනදී කියනවනේ M3 කියලා. දැන් මේ තමයි M3. නේද? මේ තමයි M3. හරි. මම මෙහෙම ලියන්න. M3 right M3 ඊට පස්සේ M3 Ag2O සමග දෙනවලු අවර්ණ දී පරමාණු වායුවක් සහ අවර්ණ දී පරමාණුක M4 වායුව සහ තව ඉතුරු පළ. හරි ඊට පස්සේ කියනවා හරි දැන් මේ ටිකෙන් මම කිව්වා කොහොමද අඳුරගන්නේ කියලා. එහෙනම් මම දැම්ම මෙතනට දාගෙන යන්නම්. M3 කියන්නේ H2O2 නේද ළමයි? M3 කියන්නේ H2O2. මොකද අපි ඒක දැන් අඳුරගත්තා සහසංයුජ සංයෝගය. හරි. MOH කියන්නේ එහෙනම් කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? මම මේක තවත් ඉස්සරහට
සාතික කරලා දෙන්න හරියටම සෝඩියම් ඉන්නේ කියලා මම මේක පෙන්නන්නම්. දැන් ඊට පස්සේ මෙතනදී එහෙනම් M කියලා ගත්තොත් එහෙනම් මේ Na මේ එහෙනම් කවුද? Na2O2 නේද? Na2O2 M1 කියන්නේ. ඊට පස්සේ M3 කියන්නේ H2O2 නේ. යා තමයි දැන් මේ Ag2O එක දැම්මේ. දැන් මම මේක මෙතනදී කිව්ව ළමයි මේ Ag2O ප්‍රතික්‍රියාව තව පොඩ්ඩක් බලන්න. Ag2O ප්‍රතික්‍රියාවදී අපි දන්නවා H2O2 කියන්නේ ඔක්සිකාරකයක් මෙන්ම ඔක්සිකාරකයක්. ඒ කියන්නේ යාට පුළුවන් මාධ්‍ය අනිත් එක්කෙනා ඔක්සිකරණය වෙනවනේ යාට ඔක්සිහරණය වෙන්න පුළුවන්. මාධ්‍ය අනිත් එක්කෙනා ඔක්සිහරණය වෙනවනේ යාට ඔක්සිකරණය වෙන්න පුළුවන්. නේද? ළමයි මෙතනදී සිල්ව තියෙන්නේ යාගේ ධන එකේ ඔක්සිකරණ අංකය. කොහොමද මම එහෙම කියන්නේ? මේ බලන්නකො මේ Ag2O ගත්තොත් අපි මෙතන ඔක්සිකරණ අංකය වෙනම ලිව්වොත් මම මෙතන එක පැත්තේ ලියන්නම්. ඍණ දෙකක් නේ. එතකොට 2යි Ag වල එන්නේ මේ ඔක්සිජන් වල ඍණ දෙක එහා පැත්තේ වෙද්දි ධන 2යි. හරිද? එතකොට Ag එකකට එන්නේ ධන 1 ඔක්සිජන් අංකයක්. නේද? හරි. සිල්ව ධන 1 ඔක්සිජන් අංකයක් තියෙද්දි සිල්ව යන්නේ ඊට පස්සේ කිසිම වෙලාවකට සිල්ව හැමතිස්සෙම හදන්නේ ධන 1 මිසක් ඊට වඩා එයාට කවදාවත් යන්න බෑ. ඒ කියන්නේ ධන 2 ධන 3 කවදාවත් එයාට හදන්න බෑ. එයාගේ එකම ආයනේ ධන 1 විතරයි. එහෙනම් මෙයා ධන 1 එද්දී මෙයා අනිවාර්යයෙන් වෙන්න ඕන මොකද ළමයි? ඔක්සිහරණය. හරි. මෙයා ඔක්සිහරණය වෙනවා නම් මෙතනින් හැදෙන්න පුළුවන් එකම එක්කෙනයි. කවුද? සිල්වගේ ලෝහය. ඒ කියන්නේ Ag නේද? Ag හැදෙන්න ඕන. Ag හැදුනහම තමයි මෙයා ඔක්සිහරණය වෙන්නේ. Ag ඔක්සිහරණය වෙද්දී H2O2 මොකක්ද වෙන්න ඕන? ඔක්සිකරණය වෙන්න ඕන. H2O2 ඔක්සිකරණය වෙද්දී ළමයි මොකක්ද හැදෙන්නේ? ඔක්සිජන්. නේද? ඇයි? අරයා ඔක්සිහරණය වෙද්දී ධනයකින් ඉඳන් බිඳුවට H2O2 ඔක්සිකරණය වෙද්දී හැදෙන්නේ O2 ඔක්සිහරණය වෙද්දී හැදෙන්නේ H2O නේද? දැන් මෙතනදී වෙන්න ඕන ඔක්සිකරණය. එහෙනම් හැදෙන්නේ O2. ළමයි මෙතනදී අපිට කියනවා M4 වායුව ලබා දෙයි කියලා. අවර්ණ දී පරමාණුක. හරි. අවර්ණ දී පරමාණුක M4 වායුව නම් එහෙනම් M4 කියන්නේ මොකද්ද? O2. මෙයා නේද මේ O2? හරි. එහෙනම් ඒකත් හොයාගත්ත දැන් අපි. ඊට පස්සේ ඔන්න මම ඊළඟ පොයින්ට් එකට එනවා. වැඩිපුර M2. හරිද? වැඩිපුර M2 හමුවේදී T ලෝහය සමග ප්‍රතික්‍රියා කර අවර්ණ දී පරමාණුක M5 වායුව සහ ජලයේ ද්‍රව්‍ය M6 සංයෝගය ලබා දෙනවා. නේද? ඒ කියන්නේ අවර්ණ දී පරමාණුක තව වායුවක් ලැබෙනවා M5 කියලා M6 කියලා ජලයේ ද්‍රව්‍ය වෙන එක්කෙනෙකුත් හම්බ වෙනවා. නේද? හරි. දැන් එතකොට අපි බලමු අපි හොයාගත්තා M2 කියන්නේ කවුද? මෙතනදී මෙතන දැම්මම M3 හැදෙනවා. තව මෙයානේ. ඔව් මෙයානේ M2 කියන්නේ. මම එතනදී ඒ වෙලාවේදී MOH කියලා දැම්මා. මෙයා තමයි M2 කියන්නේ. හරි. මෙයා තමයි M2 කියන්නේ. එහෙනම් M2 කියන්නේ දැන් අපි හොයාගත්තනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා නේද? හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා හොයාගත්තා නම් වැඩිපුර M2 කියන්නේ වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාන්තර දැම්මා. ළමයි ඉනෝගනික් ඉගෙන ගද්දී අපි කතා කරනවා ඇලුමිනියම් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේදී ප්‍රතික්‍රියාවක්. ඇයි ඒ? විශේෂත්වයක් තමයි ඇලුමිනියම් කියන්නේ උභයගුණී සංයෝගයක් නේද? උභයගුණී සංයෝගවල විශේෂත්වය තමයි මෙයාලට පුළුවන් අම්ලත් එක්ක වගේම බස්මත් එක්ක ප්‍රතික්‍රියා ගන්න. ඒකයි යාට උභයගුණී කියන්නේ. එයාලට ඒ හැකියාවන් දෙකම තියෙනවා දැන්. අපි ගත්තොත් S කොනවට එයාලට පුළුවන් අම්ල එක්ක ප්‍රතික්‍රියා කරන්න විතරයි. එතකොට එයාලු උභයගුණී වෙන්නේ නැහැ කිසිම වෙලාවක නේද? ඒ හින්දා මේ ඇලුමිනියම් වගේ අය දෙක එක්කම ප්‍රතික්‍රියා කරන හින්දා තමයි උභයගුණී කියන්නේ. එතකොට ළමයි මෙයාලගේ විශේෂත්වයක් තමයි උභයගුණී හැම මූලද්‍රව්‍යයක්ම එහෙමයි. හරිද? අපි භස්මයේ පොඩ්ඩක් මාධ්‍යයට දැම්මහම මෙයාලා ගොඩක් වෙලාවට එයාලගේ හයිඩ්‍රොක්සයිඩ් එකක් අවශ්‍ය වෙනවනේ. ඒ හයිඩ්‍රොක්සයිඩ් එක අවශ්‍ය වෙනවා. අපි තවදුරටත් මාධ්‍යයට භස්මයේ දැම්මම මොකද වෙන්නේ? අර හැදුන අවක්ෂේපයේ එහෙම්මම දිය වෙලා යනවා. නේද? දැන් බලන්නකො මේ වැඩිපුර M2 එක දාලා තියෙන්නේ. ඒක හොඳට මාක් කරගන්න. වැඩිපුර M2 කියන එක. මොකද අපි සාමාන්‍ය භස්ම ප්‍රමාණයක් දැම්මොත් ඒ කියන්නේ සාමාන්‍ය භස්ම පොඩ්ඩක් දැම්මොත් වැඩිපුර නැතුව මොකද වෙන්නේ ළමයි? අර හයිඩ්‍රොක්සයිඩ් එක විතරයි අවක්ෂේප වෙන්නේ. වැඩිපුර මේවා කරාම වැඩිපුර දැම්මොත් තමයි මොකක් වෙන්නේද? මේ ජලීය ද්‍රවණය හැදෙන්නේ. නේද? හරි රයිට්. එතකොට දැන් බලන්න මෙතනදී අපිට කියනවානේ මේ T ලෝහය සමග ප්‍රතික්‍රියා කර අවර්ණ දී පරමාණුක M5 සහ ජලීය ද්‍රව්‍ය M6 සංයෝගය ලබා දෙයි කියලා. ඔන්න බලන්න ළමයි මම හිනා ඒකේ ප්‍රතික්‍රියාව ලියන්නම්. මේව ලියන්නම්.
අපි ඇලුමිනියම් තියෙද්දී හරි NaOH දැම්මොත් වැඩිපුර NaOH ඉඳ අපි මාධ්‍ය මෙතනදී ජලයක් තියෙනවා. හරිද? H2O ඒ කියන්නේ ඇලුමිනියම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර දාන හින්දා මාධ්‍ය ජලයක් තියෙනවා. හැදෙන්නේ මොනවාද ඵල? NaAlO2 හරිද? හයිඩ්‍රජන් උයි. නේද? NaAlO2 හයිඩ්‍රජන්. දැන් මේක ඉනෝගනික් කරත් සමානවට මතක් වෙනවා ඇති. එතකොට මොකද වෙන්නේ එහෙනම් මෙතනදී අපිට කියනවානේ T සංයෝගයේ කිලෝයේ තම දැම්මම M5 වායු සහ M6 සංයෝගය ලබා දෙනවා කියලා නේද? එහෙනම් ළමයි M6 ජලයේ දී වෙන සංයෝගය තමයි මෙයා. අවර්ණ දී පරමාණුක එක්කිනා තමයි හයිඩ්‍රජන්. හරිනේ. හයිඩ්‍රජන් කියන්නේ අවර්ණ දී පරමාණුක වායුව. නේද? right. එතකොට එහෙනම් දැන් අපි මේ දෙන්නත් අඳුරගත්තා. ඔන්න බලන්න ළමයි ඊළඟ ස්ටෙප් එක අපි අඳුර ගන්න ඕන. මේක කියනවා M6 ජලීය ද්‍රාවණයකට තනුක HCl බැගින් බිඳුව බැගින් එක් කළ විට වැඩිපුර අම්ලීය ද්‍රාවණය වන M7 සුජු ජෙල්ටිනීමේ අවක්ෂේපය ලබා දෙනවා කියලා. දැන් අපිට අපි M7 වලදී අපි මුලින්ම අඳුරගත්තනේ මෙතන ඉන්නේ ඇලුමිනියම් කියලා නේද? එහෙනම් අපි මෙතන ගත්ත එක ඇලුමිනියම් දැන් මෙතෙන්ට ආපු තැන කොතනද? අර T ලෝහයනේ නේද? T ලෝහය අපි මෙතෙන්ට දාපු ඉඳ. මොකද මුල් ස්ටෙප්ස් වලදී ඇලුමිනියම් මෙතෙන්ට ඉන්න විදියක් තිබ්බේ නැහැ. නේද? right. ඊට පස්සේ ඇලුමිනියම් එහෙනම් මෙතෙන්ට ආවනම් දැන් අපි දන්නවා මේ ඉන්නේ NaOH2 මේ H2. හරි. දැන් ළමයි මතකද ඉනෝනික් වලදී අපි කතා කරනවා අපි උභයගුණී මූලද්‍රව්‍යයකට වැඩිපුර භාෂ්මයක් යදුවාම මොකද වෙන්නේ? අර භාෂ්මයේ හයිඩ්‍රොක්සයිඩ් එක මුලින්ම අවක්ෂේප වෙනවා. ඊට පස්සේ අපි තවදුරටත් භාෂ්මය යදුවොත් එයාගේ ජලීය ද්‍රාවණය හම්බ වෙනවා. එතකොට ළමයි දැන් මෙයා ඇවිල්ලා දැන් මාධ්‍ය භාෂ්මික වෙලානේ තියෙන්නේ. අපි දැන් මෙතෙන්ට HCl දැම්මොත් මොකද වෙන්නේ? අර අවක්ෂේප වෙලා තියෙන AlOH3 වගේම ඊට පස්සේ වැඩිපුර දාලා තියදී NaAlO2 හැදෙනවා වගේ HCl දැම්මම මේ ප්‍රතික්‍රියාව ආය ආපස්සට යනවා. ඒ කියන්නේ දැන් NaAlO2 හැදිලා තියදී ඊළඟ අපි HCl දැම්මම මොකක්ද ආය හැදෙන්න ඕන? AlOH3. මේක හොඳට මතක තියාගන්න ඕන පොයින්ට් එකක්. මම මේ ටික මකන්නම්. හරිද? මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ. අපි ඇලුමිනියම් තිබ්බ මාසේ ඔන්න අපි දැම්ම මුලින්ම NaOH. මොකක්ද හැදෙන්න ඕන? ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක. AlOH3 සුදු පාට අවක්ෂේපය. හරිද? Na අයන මාධ්‍ය නිදහස් වෙනවා. මම මේ ප්‍රතික්‍රියා තුලිත කරේ නෑ. ඔයාලට කටුවට කියලා දෙන්න ඕනේ ඉඳ මුලින්ම. ඊට පස්සේ අපි තවදුරටත් NaOH දැම්මොත් මොකද වෙන්නේ? ඔන්න දැන් අවක්ෂේප වෙනවා NaAlO2. sorry අවක්ෂේප වෙනවා නෙමෙයි ජලීය ද්‍රාවණයක් හැදෙනවා. මෙතන තමයි අවක්ෂේප වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ජලීය ද්‍රාවණය හැදෙනවා. වැඩිපුර NaOH දුවන. දැන් ඉන්න ළමයි HCl දුවම මොකද වෙන්න ඕන? මේක දැන් අනිත් පැත්තට එන්න ඕන. ඔන්න HCl දුවම පළවෙනි ස්ටෙප් එක මොකද වෙන්නේ? ආයේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. මොකද අපි මාධ්‍ය ආම්ලික කරද්දී අර භාෂ්මික ගතිය නැති වෙලා ටිකෙන් ටික ආයේ මෙහාට යනවා AlOH3 හැදෙන විදියට. ඊට පස්සේ අපි තවදුරටත් HCl මොකද වෙන්න ඕන ළමයි? AlCl3 හැදෙනවානේ. මොකද අපි වැඩිපුර යදන හින්දා. එහෙනම් වැඩිපුර යදද්දි මොකද වෙන්නේ? ආයේ ඇලුමිනියම්ගේ ආයනය මෙතෙන්ට හැදෙනවා. ඒ කියන්නේ Al ධන 3 හැදෙනවා. නේද? මොකද අපි වැඩිපුර යදපු හින්දා HCl. දැන් බලන්නකො මෙතන මේ ගානේ කියනවා M6 ජලීය ද්‍රාවණයක තනුක HCl බැගින් එක් කල විට වැඩිපුර අම්ලෙහි ද්‍රවණය වන M7 ජෙල්ටිනීමේ අවක්ෂේපය ලබා දෙනවා. මේ අපි පොඩ්ඩක් යදපු ගමන් මොකද උනේ? AlOH3 හැදුනා. වැඩිපුර HCl යදුවා ආය ඇලුමිනියම්ගේ අයනය හැදුණා. හරිද? එහෙනම් දැන් අපිට හොඳටම ෂුවර් මෙතන ඉන්නේ කවුද මොන මූලද්‍රව්‍යද කියලා. ඊට පස්සේ පොයින්ට් එක බලන්න. M7 තනුක NH4OH ද්‍රාව්‍ය නොවේ කියන. ළමයි D ගුණයේ අය ඇරෙන්න වෙන කවුරුත් නැහැ. තනුක NH4OH වල දී වෙනවා. මොකද දැන් විශේෂයෙන්ම අපි කතා කරලා කලින් ගානේදී D අයගේ D ගුණයේ මූලද්‍රව්‍ය වල විශේෂත්වය තමයි මෙයාලට අපි NH4OH පොඩ්ඩක් දැම්මු ගමන් මොකද වෙන්නේ? එයාලගේ හයිඩ්‍රොක්සයිඩ් එක පළවෙනිට අවක්ෂේප වෙනවා. වැඩිපුර අපි NH4OH මාධ්‍යයට දුවම මොකද වෙන්නේ? අර හයිඩ්‍රොක්සයිඩ් එක දී වෙලා එයාලගේ ඇමින් සංකීර්ණ හැදෙනවා. ඒ D ගුණය විතරයි. මොකද sp මූලද්‍රව්‍ය වල ඉන්න ලෝහ වලට බෑ කිසිම වෙලාවක මොකක් කරන්නද? ඇමින් සංකීර්ණයක් හදන්න බෑ. කිසිම වෙලාවක ඇමින් සංකීර්ණයක් හදන්න බෑ. ඒතකොට ඇලුමිනියම් කියන්නේ P ගුණයේ එක්කෙනෙක්නේ. අපි P1 එයාගේ පටන් ගන්න දෙන්නේ P1 නේද? ඉලෙක්ට්‍රෝන වින්‍යාස එක. එතකොට ඇලුමිනියම් උනත් අපි
NH4 වැඩිපුර යදුවත් මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. එයා හැමතිස්සෙම හයිඩ්‍රොක්සයිඩ් එක හදලා පැත්තට වෙලා ඉන්නවා. මොකද එයාට D ගුණය වගේ හැකියාවක් නැති නිසා. හරිනේ. එහෙනම් දැන් බලන්නකෝ මේ තනුක NH4 ද්‍රව්‍ය නෙවෙයි. හරිනේ. තනුක NH4 දැම්මම එයා සංකීර්ණයක් හදන්නේ නැහනේ. එයා අර අවක්ෂේප විදිහට ඉන්නේ හින්දා එයා හැමම ඉන්නවා. හරිද? එතකොට එහෙනම් දැන් හොඳටම ෂුවර් මෙතන ඉන්නේ M7A3 කියලා. ඒ වගේම T කියන්නේ ඇලුමිනියම් කියන එක. හරිද? ඊළඟට මම දැන් පළ ටික මෙතන ලියාගෙන යන්නම්. මුලින්ම ආයෙ පොඩ්ඩක් මතක් කරන ගමන්ම හරිද? M කියන්නේ අපි අඳුරගත්තා සෝඩියම්. හරිද? M කියන්නේ සෝඩියම්. ඊට පස්සේ M1 කියන්නේ මොකද්ද? එයාගේ ඝනයනේ ඔක්සිජන් සමග වැඩිපුර ඔක්සිජන් සමග එයා හදන්නේ පෙරොක්සයිඩ් ඊතරනේ. එතකොට Na2O2. ඊට පස්සේ M2 කියන්නේ බාෂ්මික ද්‍රාවණය NaOH. ඊට පස්සේ M3 කියන්නේ සහසංයුජ සංයෝගය H2O2 නේද? ඊට පස්සේ M3 දානවනේ Ag2O එක. ඊට පස්සේ මම කිව්ව මතකයි නේද? Ag ඉන්නේ ධන එකේ. එයා යනවා මොකටද? Ag වලට, සිල්වර් වලට. ඊට පස්සේ කවුද මේ ඒ වෙලාවේදී H2O2 මොකක්ද වෙන්න ඕන? අර ඔක්සිහරණය වෙනවනම් H2O2 ඔක්සිකරණය වෙන්න ඕන. එතකොට එයා ඔක්සිකරණය වෙන ඵලය මොකක්ද? ඔක්සිජන්. එහෙනම් M4 වෙන්නේ වායුව වෙන්නේ ඔක්සිජන් නේද? ඊට පස්සේ M5 වෙන්නේ ආයර අපි වැඩිපුර M2 එක දැම්මහම හැදුන මොනවද? හයිඩ්‍රජන්. එහෙනම් M5 වෙන්නේ හයිඩ්‍රජන් නේද? ඊට පස්සේ M6 සංයෝගය වෙන්නේ මොකද්ද? NaAlO2. හරි. ඊට පස්සේ M7 වෙන්නේ කතා කරපු විදිහට ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩ් එක. සුදු ජෙල් ටිනේ අවක්ෂේපය. right. හරි. දැන් තේරෙනවනේ එතකොට මේ සංයෝග ටික හඳුනාගත්ත විදිහ. ඊට පස්සේ T දන්නවා අපි දැන් ඇලුමිනියම්. හරිනේ. හරි. ඊට පස්සේ අපි දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා M1 උණු ජලය සමග ප්‍රතික්‍රියා කළ විට ලැබෙන ඵල මොනවාද කියලා. දැන් අපි දන්නවා මෙතනදී ගාණය අපිට දුන්නේ මේ පෙරොක්සයිඩ් එක සිසිල් ජලයක පිරියම් කරලා නැත්නම් ප්‍රතික්‍රියා කරලානේ. එතකොට මොකක්ද හම්බෙන්නේ? හම්බුණා අපිට මෙන්න මෙයයි මෙන්න මෙයයි. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නේද? H2O2. එතකොට උණු ජලයක ප්‍රතික්‍රියා කරද්දී ළමයි එකම වෙනස වෙන්නේ මොකද්ද? එතනදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හැදීමක් සිදු වෙන්නේ නැහැ. හරිද? එතනදී හැදෙන්නේ ඔක්සිජනුයි එයාගේ ජලීය ද්‍රාවණය විතරයි. මම මේක ලියලා පෙන්නන්නම් මෙහෙම. Na2O2 ධන උණු ජලය හරි හැදෙනවා NaOH ධන O2. හරිද? දැන් මේකෙන් අහන්නේ අපි ලැබෙන ඵල පුරෝකතනය කරන්න කියලානේ. එතකොට මොනවද ලැබෙන ඵල ළමයි? මෙයාම හැදෙනවා කොහොමද? ඊට අමතරව කවුරු හැදෙනවද? ඔක්සිජන් හැදෙනවා. ඉස්සෙල්ලා ඔක්සිජන් හැදුන්නේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හැදුනේ සිසිල් ජලය එක්ක, උණු ජලය එක්ක ඔක්සිජනුත් හැදෙනවා. දැන් තේරුණා නේද ලැබෙන ඵල මොනවද කියන්නේ? උණු ජලය එක්ක තමයි ඒ විශේෂ වෙන්නේ. දැන් ළමයි විශේෂත්වය තමයි ඉනෝගනික් වලදී සමහර වෙලාවට අපි පාස් පේපර්ස් කරද්දී අපිට ගොඩක් හම්බ වෙනවා අපිට සමාට උගන්නපු නැති තැන් තියෙන්න පුළුවන් ඕල් ගොඩක් හම්බ වෙනවා. දැන් ඒකේ විශේෂත්වය තමයි මොකද මේ ගොඩක්ම සිලබස් ටීචර්ස් ගයිඩ් එකේ වුණත් සමහර ටීචර්ස්ලාට උගන්වන්න කියද්දී මේ පාර්ට්ස් උගන්වන්න කියලා දාලා තිබ්බට ඒකේ කොතෙන්ට වෙනකන් ඒ කියන්නේ ලිමිට් එකක් දාලා නැහැ. සමහරට ළමයි උගන්වද්දී එහෙම ටීචර්ස් උනත් දන්නේ නැහැ කොච්චර උගන්වන්න ඕනද කියලා. දැන් විභාග පාස් පේපර්ස් කරද්දී ඒකේ විශේෂත්වය තමයි අර ඔක්කොම අපිට මොනවාද ඒ කියන්නේ අපිට උගන්වමු නැති තැන් උත් අහු වෙනවා ඒවත් අපිට ඔලුවට දාගන්න පුළුවන්. ඒ හින්දා හොඳට පාස් පේපර්ස් අනිවාර්යෙන් කරන්න. දැන් අනිවාර්යෙන්ම එක පාස් පේපර් එකක් සාමාන්‍ය අපි කියනවා කෙමිස්ට්‍රි වලට උනත් ඒකක් ගන්න නෑ. එක පාස් පේපර් එකක් 5-6 වතාවක් සමහරට 10 පාරක් වුණත් කරත් කමක් නැහැ කියලා. මොකද එතකොට අර ගණන් තව තව අපිට කටපාඩම් වෙද්දී අපිට මතක් වෙනවා ඊළඟට වෙන්න ඕන මොකක්ද ඊළඟට වෙන්න ඕන මොකක්ද. ඒ වගේම පාස් පේපර්ස් එක දිගට කරද්දී අපිට තේරෙනවා මොන මොන ගණන් ඉස්සරහට එන්නේ කියලා. නේද? අනිත් එක විශේෂත්වය තමයි ඕල් සිලබස් උනත් නිව් සිලබස් උනත් මේ නිව් සිලබස් එකේ ලොකු වෙනසක් වෙලා නැහැ ඕල් සිලබස් එකට වඩා. සමහර පාර්ට්ස් කපලා තියෙනවා, සමහර ඒවා තව වැඩිපුර උගන්වන්න කියලා තියෙනවා විතරයි. ඒ හින්දා ඔයාලා කරන්න ඕන පරණ පාස් පේපර්ස් කරත් ඒකේ කිසි වැරද්දක් වෙන්නේ නැහැ. ඒක ඔයාලටම තමයි හොඳ. ඒ හින්දා හැමතිස්සෙම ටච් එකේ ඉන්න. මේ ගානේදී මම හිතනවා ඔක්කොම තේරෙන්නේ නැති කියලා. මොකක් හරි අවුලක් තිබ්බොත් හරි මොකක් හරි මම එක්ස්ප්ලেইন කරලා තේරුම් නැත්නම් ආයෙ මගෙන් අහන්න අනිවාර්යෙන්. ඒ වගේම මේ ප්‍රශ්නේ තිබ්බේ නැත්නම් මම ආයෙ වීඩියෝ එක යටින් දාන්න ප්‍රශ්නේ ඒක බලා ගන්න. හරි. එතකොට
මොන හරි ආයෙ තිබ්බොත් මගෙන් අහන්න පුළුවන් right